හරි. අද දාගන්න මාතෘකාවක් අපි අද පළවෙනි පාඩමේ මේ ඊළඟ කොටස සාකච්ඡා කරන්නේ අදාළ පිරිවැය කරන මූලධර්ම. අදාළ පිරිවැය කරන මූලධර්ම. හරි. අදාළ පිරිවැය කරන මූලධර්ම. අදාළ පිරිවැයකරණයේ ආශ්‍රිත මූලධර්ම තමයි අද සාකච්ඡා කරන්නේ. අපි මුලින්ම බලන්න ඕන මොකක්ද මේ අදාළ පිරිවැයකරණය කියන්නේ කියලා. හරි. අදාළ පිරිවැයකරණය කියන්නේ මොකක්ද කියලා. හොඳට තේරුම් ගන්න පුතේ. අදාළ පිරිවැයකරණය කියලා අපි අදහස් කරන්නේ අදාළ පිරිවැයකරණය කියලා අපි අදහස් කරන්නේ මොකක් හරි යම් දෙයක් කරන්න ගියාම හිතමු අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න ගියා, සේවාවක් සපයන්න ගියා. එතකොට එහෙම අලුතෙන් දෙයක් අපි කරන්න ගියාම අපි දැනටමත් පිරිවැය දරනවා නම් 150ක්. හැබැයි අලුතෙන් භාණ්ඩයක් අලෙවි කරන්න යද්දී රුපියල් 170ක මේ වියදම වැඩි වෙනවා නම් මෙන්න මේ රුපියල් 20 වැඩි වූ පිරිවැයට අපි කියනවා අදාළ පිරිවැය කියලා. එහෙනම් ටිකක් සරලව තේරුම් කරොත් පුතේ කිසියම් ව්‍යාපාරික තීරණයක් ගැනීම නිසා වර්ධනය වන පිරිවැයට කියනවා අදාළ පිරිවැය කියලා. දැන් හිතන්න ඔයා මේ වර AAT පන්ති ගාස්තුව ගෙවන්න තීරණය මේ සැප්තැම්බර් මාසේ AAT දරුවන්ගේ පන්ති ගාස්තුව ගෙවන්න තීරණය කරා. ඒකට ඒක වාගේ තීරණයක් මත තමයි මේ රුපියල් ගාස්තුවක් වා යම්කිසි ගාස්තුවක් ගෙවන්න ඕනේ. ඒ ගාස්තුව ඔයාට අදාළ පිරිවැයක් පුතේ. හැබැයි දැන් හිතන්න ඔයා ගිය මාසේ ගෙවපු ගාස්තුව, ඒ කියන්නේ අගෝස්තු මාසයේදී ගෙවපු පන්ති ගාස්තුව ඒක දැනටමත් දරලා ඉවරයිනේ. ඔයාගේ තීරණයක් මත මේ පිරිවැය වෙනස් කරන්න බැහැනේ. ඉතින් ඒ ගිය මාසෙට අදාළව දරපු ගාස්තුව ඒක අදාළ පිරිවැයක් නෙමෙයි. ඒක අදාළ නොවන පිරිවැයක් විදියට තමයි අපි හඳුනගන්නේ. එහෙනම් පුතාලා මතක තියාගන්න අදාළ පිරිවැය කියන්නේ අපි යම්කිසි තීරණයක් ගැනීම මත වැඩිවන පිරිවැයට කියනවා අදාළ පිරිවැය කියලා. යම්කිසි තීරණයක් ගැනීම මත වර්ධනය වන පිරිවැයට කියනවා අදාළ පිරිවැය කියලා. මතක තියාගන්න. හරි. ලියා ගන්න පුතේ අදාළ පිරිවැය කියලා අනුමාර්ථකාවක් දාලා මෙහෙම ලියා ගන්න අදාළ පිරිවැය කියන්නේ මොකක්ද කියලා. මෙහෙම ලියා ගන්න අදාළ පිරිවැය කියන එකට විශේෂිත කළමනාකරන තීරණයක් සඳහා විශේෂිත කළමනාකරන තීරණයක් සඳහා දරනු ලබන පිරිවැය විශේෂිත කළමනාකරන තීරණයක් සඳහා දරනු ලබන පිරිවැය දරනු ලබන පිරිවැය දරනු ලබන පිරිවැය අදාළ පිරිවැය වශයෙන් සරලව හැඳින්විය හැක. අදාළ පිරිවැය වශයෙන් සරලව හැඳින්විය හැක. එතනටම මේ අනාගත මුදල් ප්‍රවාහයන් නියෝජනය කරන අතර මේ අනාගත මුදල් ප්‍රවාහයන් නියෝජනය කරන අතර එහි වැදගත්කම වන්නේ කළමනාකරන තීරණයක ප්‍රතිඵල මත එහි පිරිවැය වෙනස් වීමයි. කළමනාකරන තීරණයක ප්‍රතිඵල මත එහි පිරිවැය වෙනස් වීමයි. එහි පිරිවැය වෙනස් වීමයි.
එතනටම ඒ අනුව අදාළ පිරිවැය තුල පහත ලක්ෂණ දැකිය හැකිය. ඒ අනුව අදාළ පිරිවැය තුල පහත ලක්ෂණ දැකිය හැකිය. පළවෙනි එක ලියා ගන්න පුතේ. අනාගත පිරිවැයක් වීම, ඊළඟට මුදල් ප්‍රවාහයක් වීම, හරිද? අනාගත පිරිවැයක් වීම, මුදල් ප්‍රවාහයක් වීම. එතනම තව එකක් වර්ධක පිරිවැයක් වීම, තව එකක් ඉතිරි කරගත හැකි පිරිවැයක් වීම, අනිත් එක ආවස්තික පිරිවැයක් වීම. හරි. ඔය තමයි අදාළ පිරිවැයක තියෙන ප්‍රධාන ලක්ෂණ. හරි. ලියා ගන්න පුතේ තව අනුමාර්ථකාවක්. අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය. අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය. අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය. හරිද පුතේ? අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය. හරි. ආගන්න. අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය කියපුවාම අදාළ පිරිවැයක් කියලා අපි හඳුන්වන්නේ කිසියම් තීරණයක් මත වැඩි වෙන පිරිවැයට අපි කියනවා අදාළ පිරිවැය කියලා. අපේ තීරණය මොකක් වුණත් වෙනස් වෙන්නේ නැතුව තියෙන පිරිවැයට කියනවා අදාළ නොවන පිරිවැය කියලා. ගොඩක් වෙලාවට පුතේ අදාළ නොවන පිරිවැය අතීත පිරිවැයක්. ඒ කියන්නේ අතීතයේදී දරපු එකක්. ආය අනාගතයේදී කොච්චර තීරණය ගත්තත් මේ අතීතයේ දරපු ඒවා වෙනස් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට අතීත පිරිවැයක් වෙන්න ඕන. නැත්තම් එකග වූ පිරිවැයක් වෙන්න ඕන. මොකද එකග වූ පිරිවැයක් කියන්නේ අනාගතයේ ගෙවනවයි කියලා අපි නිශ්චිතව කාත් එක්ක හරි එකග වෙලා තියෙනවා. එතකොට ඒක මොන තීරණය ගත්තත් ඒ ගෙවන ගාන වෙනස් කරන්න බෑ පුතේ. ඒක නිසා ඒකටත් කියන්න පුළුවන් එකග වූ පිරිවැයක් වෙන්න පුළුවන් එක්කෝ. එහෙමත් නැත්තම් අතීත පිරිවැයක් වෙන්න ඕන, අනාගතයේ ගෙවනවයි කියලා එකග වූ පිරිවැයක් වෙන්න ඕන. නැත්තම් නාමික පිරිවැයක් වෙන්න ඕන. නාමික ඒ කියන්නේ නිකන් නමට දාපු පිරිවැයක්. ඇත්තටම මුදල් ගාස්තුවක් ගෙවන්නේ නැහැ, නිකන් නමට දාපු වගේක්. නොමිනල් වැලියු එකක්. නාමික පිරිවැයක් වෙන්න ඕන. එහෙම ඒවත් අදාළ නොවන ඒවා වෙන්නත් පුළුවන්. දැන් මේ අතීත පිරිවැයට කියනවා පුතේ අපි ගිලුණු පිරිවැය කියලා. හරිද? පුතාලා මතක තියාගන්න ගිලුණු පිරිවැය. අතීතයේ දරපු පිරිවැයට අපි කියන්නේ ගිලුණු පිරිවැය. එතන නිකන් පැහැදිලි නෑ වගේ නම් මම මකලා ආපහු ලියන්නම් ගැටලුවක් නෑ. ගිලුණු පිරිවැය. ඒවලට අපි කියනවා අතීත පිරිවැය. ඒවා කිසි එකක් අදාළ වෙන්නේ නැති පිරිවැය විදියට තමයි අපි හඳුනා ගැනීම කරන්නේ. හරි. එහෙනම් බලමු පුතේ අදාළ පිරිවැය හඳුනා ගැනීම. අදාළ පිරිවැය සහ අදාළ නොවන පිරිවැය. හරි පුතාලා මෙහෙම වාක්‍යයක් ලියන්න. කළමනාකරුවන්ගේ යම්කිසි තීරණයක් මත
කළමනාකරුවන්ගේ යම්කිසි තීරණයක් මත කළමනාකරුවන්ගේ යම්කිසි තීරණයක් මත කළමනාකරුවන්ගේ යම්කිසි තීරණයක් මත වැඩිවීමට ලක්වන පිරිවැය අදාළ පිරිවැය වශයෙන් හඳුන්වයි. අදාළ පිරිවැය වශයෙන් හඳුන්වයි. උදාහරණ ලියා ගන්න පුතේ. වර්ධනය වන විචල්්‍ය පිරිවැය තව එකක් වර්ධනය වන ස්ථාවර පිරිවැය. ලියා ගන්න පුතාලා. වර්ධනය වන විචල්්‍ය පිරිවැය වර්ධනය වන ස්ථාවර පිරිවැය. වර්ධනය වන විචල්්‍ය පිරිවැය තව එකක් වර්ධනය වන ස්ථාවර පිරිවැය. හරි. ඊට පස්සේ දාගමු මේ ඊට පස්සේ වාක්‍යයක් ලියන්න පුතේ. අදාළ නොවන පිරිවැය යනු අදාළ නොවන පිරිවැය යනු අදාළ නොවන පිරිවැය යනු හරි. අදාළ නොවන පිරිවැය යනු කිසියම් තීරණයක් මත වෙනස් වීමට භාජනය නොවන අදාළ නොවන පිරිවැය යනු කිසියම් තීරණයක් මත වෙනස් වීමට භාජනය නොවන පිරිවැය වෙනස් වීමට භාජනය නොවන පිරිවැය වේ. වෙනස් වීමට භාජනය නොවන පිරිවැය වේ. වෙනස් වීමට භාජනය නොවන පිරිවැය වේ. උදාහරණ ලියා ගන්න පුතේ. උදාහරණ ලියා ගන්න. ගිලුණු පිරිවැය එකග වූ පිරිවැය ලියා ගන්න පුතාලා. එකක් ගිලුණු පිරිවැය එකග වූ පිරිවැය අනිත් එක නාමික පිරිවැය. ගිලුණු පිරිවැය එකග වූ පිරිවැය නාමික පිරිවැය. ගිලුණු පිරිවැය එකග වූ පිරිවැය අනිත් එක නාමික පිරිවැය. හරි. අපි එහෙනම් අභ්‍යාසයක් ලියාගෙන කරමු නේද? හරි. අභ්‍යාසයක් ගමු පුතේ. මම ඔයගලන්ට PDF එක ෂෙයා කරන්නම්. එකෙන් ලියාගමු ඈ. හරි. මේ අභ්‍යාසය ලියා ගන්න ළමයි. හැකි ඉක්මනින් ලියා ගන්න. අභ්‍යාසය ලියාගෙන මැසේජ් එකක් දාන්න ලියාගත්තා කියලා ඈ.
ලියා ගන්න ළමයි ලියාගෙන ඉවර වෙලා මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා ඈ. හරිනේ දරුවෝ ලියාගෙන ඉවරයි. අපි මේක පොඩ්ඩක් ගාන එකපාරක් කියෝගම් පුතේ ගාන හදන්න කලින් සීමිත ඇම්ඩන් සමාගම සයිමන් විසින් කිසියම් විශේෂිත කාර්යයක් කරවා ගැනීම සඳහා රුපියල් 20000ක් ගෙවීමට එකඟ විය. මෙම කාර්ය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු පහත දැක්වේ. ද්‍රව්‍ය වර්ගය A B C D අවශ්‍ය එකක ප්‍රමාණය ගබඩාවේ ඇති තොග ගැනුම් පිරිවැය උපලබ්ධි වටිනාකම ප්‍රතිසම්පාදන මිල ද්‍රව්‍ය අමුද්‍රව්‍ය B සමාගම විසින් සිය දෛනික කටයුතු සඳහා යොදා ගන්නා අතර ගබඩාවෙන් තොග ලබා ගන්නා සෑම විටකම එම ප්‍රමාණයම ගබඩාවට ප්‍රතිසම්පාදනය කළ යුතුය. C හා D නැමැති තොග වලින් කලින් වැඩිපුර මිලට ගෙන ඇති බැවින් ගබඩාවේ දැනට තොග අතිරික්තයක් පවතී. ද්‍රව්‍ය C වෙනත් කිසිදු කාර්යයක් සඳහා යොදා නොගන්නා අතර ද්‍රව්‍ය D වෙනත් කාර්යයක් සඳහා අවශ්‍ය වන E ඒකක 300ක් වෙනුවට යොදා ගත හැකියි. E ඒකකයක් දැනට රුපියල් 5ක පිරිවැයකට ලබා ගත හැකියි. ඔබ විසින් මෙම කාර්ය බාර ගැනීම සම්බන්ධව තීරණය කිරීමට ද්‍රව්‍ය වලට අදාළ පිරිවැය ගණනය කරන්න. අපි නම් හදලා බලන්න ඕන මේ දැන් කියන දැන් 22000ක් ගෙවන්න එක ගුණා කියලානේ කියන්නේ. ඒතර මේ ABCD කියන ද්‍රව්‍ය වලට කොච්චර අදාළ පිරිවැයක් වැය වෙනවද කියන එක තමයි අපි දැන බලා ගන්න ඕනේ. හරි. එන අදාළ පිරිවැය හොයමු ද්‍රව්‍ය වල. හරි. දාන්න පුතේ ද්‍රව්‍ය වල අදාළ පිරිවැය. අදාළ පිරිවැය ද්‍රව්‍ය. හරි. පළවෙනි එක A වර්ගයේ ඒවා තියෙනවා. ගබඩාවේ ඇති තොගය 1000යි ප්‍රතිසම්පාදන මිල 6යි. එතකොට A ද්‍රව්‍ය දැනටමත් 1000ක් තියෙනවා. එකක් 6 ගානේ වටිනාකම ලැබෙනවා. ඒකට අදාළ පිරිවැය 6000යි. B වල B අවශ්‍ය එකක ප්‍රමාණය 1000යි ගබඩාවේ තියෙන 600යි. එතකොට ගැනුම් පිරිවැය 2යි උපලබ්ධියගේ 2.50යි ප්‍රතිසම්පාදන මිල කියන්නේ ආපහු අලුතෙන් මිලදී ගන්නවා නම් මිලදී අරගෙන ගෙනත් දාන්න ඕන මිලට තමයි කියන්නේ ප්‍රතිසම්පාදන මිල කියනවා. රුපියල් 6යි රුපියල් 5යි. එහෙනම් අපි ගාව දැනට ඒකක 600ක් තියෙනවා. ඒක පාවිච්චි කරොත් අලුතෙන් ගෙනත් දාන්න එපා. ඒකක 600ක්. එහෙනම් ඒකක 600ක් ගන්නවා අපි ප්‍රතිසම්පාදන මිල යටතේ රුපියල් 5 යටතේ. 3000යි. ඊට පස්සේ තව ඒකක 400ක් ඕන. එකක් රුපියල් කීය ගානේද? C කියන එක. B එකේම තව අලුතෙන් ඒකක තව 400ක් ඕන. ඒකත් ප්‍රතිසම්පාදන මිලට එළියෙන්නේ ගන්න වෙන්නේ. ඒක රුපියල් 5 ගානේ. 4 අප්පා 20 නිසා 2000යි. ඊට පස්සේ C වල C හා D නැමැති ද්‍රව්‍ය කලින් වැඩිපුර මිලදීගෙන ඇති බැවින් ගබඩාවේ දැනටමත් තොග ඉතිරි වී පවතී. ද්‍රව්‍ය C වෙනත් කිසිදු කාර්යයක් සඳහා යොදාගත
යොදා නොගන්නා අතර. එතකොට ද්‍රව්‍ය C තියෙනවා 3 වලින් අපි ගාව දැනටමත් 700ක් තියෙනවා. ඒතර 700 වෙනත් කිසිදු කාර්යයකට යොදා ගන්න බෑනේ. ඒතකොට කරනවා නම් කරන්න පුළුවන් ඒක විකුණන එක විතරයි. ඒතර උපලබ්ධිය අගයට තමයි ගන්න ඕනේ. 700ක් 2.750 ගන්න. එතකොට 1400යි 1750යි. ඊළඟ එක 1000ක් කීයද ඕනේ 1200ක් නෑ 1000ක් ඕනේ. එහෙනම් තව 300ක් ගන්න වෙනවා පිටින්. ඒතර ඒක ගන්න වෙන්නේ ප්‍රතිසම්පාදන මිලට. ප්‍රතිසම්පාදන මිල කීයද? රුපියල් 4යිනේ. රුපියල් 4 ගන්න. එහෙනම් 300ක් 4 ගන්න කියන්නේ 1200යි. ඊට පස්සේ D වල ඒකක 200ක් තියෙනවා. ගබඩාවේ තියෙන තොගයක් 200යි. එතකොට කියනවානේ මෙන්න මේ වාක්‍යය. D වෙනත් කාර්යයක් සඳහා අවශ්‍ය වන E ඒකක 300ක් වෙනුවට යොදාගත හැකියි. E ඒකකයක් දැනට රුපියල් 5කට ලබා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි ගාව දැනට ඒකක 200ක් අපි D ඒකක පාවිච්චි කරනවානේ. එතකොට එකක උපලබ්ධි වටිනාකමට ගන්න ඕන ඒක. ඒ කියන්නේ අලෙවි කරන්නේ නැතුවනේ ගන්න. ඒකක 200ක් තිබ්බා 6 ගානේ විකුණන්න පුළුවන් ඒවා. ඒවා අපි මේ කාර්යයට පාවිච්චි කරොත් 1200ක් වැය වෙනවා. ඊට අමතරව දැන් ඒක ගත්තාම ඒ වෙනුවට අලුත් ඒකක ප්‍රමාණයක් ගෙනත් දාන්න බෑ මෙතනට. අලුත් ඒකක කීයක් ගෙනත් දාන්න ඕනද? 300ක් ගෙනත් දාන්න ඕන. E ඒකක 300ක් එකක් 5 ගානේනේ. ඒතර E ඒකකත් අදාළයි. E ඒකක 300ක් ගෙනත් දාන්න ඕන එකක් 5 ගානේ. ඒ කියන්නේ 1500යි. එහෙනම් මෙන්න මේක තමයි ද්‍රව්‍ය වලට අදාළ පිරිවෙන. බලමු කැල්කියුලේටරයට දාලා එකතු කරලා. දාසේ දාස් මෙතන එන ඔක්කොම 16650යි. අදාළ පිරිවෙන. ඒතර දැන් මේ ඕඩර් එකට අපේ කවුද මෙයා කස්ටමර් සයිමන් කීයක් දෙන්නම් කිව්වේ 22000ක්. එතකොට ඇනවුමේ ලාභය බලන්නේ ඇනවුමේ ලාභය බලන්නේ පුතේ ඇනවුමේ මිලෙන් ඒ කියන්නේ 22000න් අඩු කරනවා අදාළ පිරිවෙන 16650යි. එතකොට මේක අඩු වුණාම වැටෙනවා පුතේ 5350යි. මේ තමයි සුද්ධ ලාභය. සුද්ධ ලාභය. සුද්ධ ලාභය 5350යි. ඒක නිසා මේ ඇනවුමේ ලාභයක් තියෙන නිසා ඇනවුම බාරගත හැකියි. පළවෙනි තරුවක් දාලා උත්තරේ ලියන්න. ඇනවුම බාරගත හැකියි. මේ ඇනවුම අවුලක් නැහැ. ඇනවුම බාර ගන්න පුළුවන්.
හරි. එහෙමනම් පුතාලා අපි ඊළඟට ගමු පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය කියන මාතෘකාව. හරි. දාගන්න ඊළඟට මාතෘකාව. පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය. ඇලයිරක් දාලා ලියා ගන්න ආන්තික පිරිවැයකරණය. පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය ඇලයිරක් දාලා ලියා ගන්න ආන්තික පිරිවැයකරණය. හරි දරුවෝ අහගන්නකෝ ආන්තික පිරිවැයකරණය කියන්නේ මොකක්ද කියලා. පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය. පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය. එහෙම නැත්නම් පුතේ මේකට කියනවා ආන්තික පිරිවැයකරණය. ආන්තික පිරිවැයකරණය. ආන්තික පිරිවැයකරණය කියලා අපි හඳුන්වනවා. හරි මේකෙදි කරන්න උත්සාහ කරන්නේ අපි යම්කිසි භාණ්ඩයක් පිළිබඳව යම්කිසි භාණ්ඩයක පිරිවැය ඒක විකුණන පරිමාව සහ ලාභය පිළිබඳව විශ්ලේෂණය කරන එකට කියනවා පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය කියලා. ඒකට පුතේ කළමනාකරන ගිණුම්කරණයේදී අලුත් වචනයක් කියනවා ආන්තික පිරිවැයකරණය කියලාත් අපි හදනවා. මොකද ආන්තිකයක් කියන්නේ? ආන්තිකයක් කියන්නේ මෙන්න මේකයි. හිතන්නකෝ අපි ඒකක 100ක් හදාදා හිටියා. එතකොට අපිට පිරිවැය ගියා රුපියල් 1000ක්. ඒකක 1001ක් හැදුවා. එතකොට පිරිවැය රුපියල් 1050ක් වැය වුණා. එහෙනම් නිෂ්පාදනය එක එකකයකින් වැඩි කරපුවාම ඊට සමානුපාතිකව පිරිවැය රුපියල් කීයකින් වැඩි වුණාද පුතේ? 50කින් වැඩි වුණා. එහෙනම් පිරිවැය එක ඒකක නෙමෙයි පිරිවැය නෙමෙයි ඒකක ප්‍රමාණය එකකින් වැඩි කිරීමේදී ඊට අදාළව වැඩි වෙන පිරිවැයට අපි කියනවා ආන්තික පිරිවැය කියලා. ඉතින් මේ ආන්තික පිරිවැය ගැන අධ්‍යයනය කරන එකට කියනවා පුතේ ආන්තික පිරිවැයකරණය කියලා. හරි. පුතාලා ලියා ගන්න මෙහෙම වාක්‍යයක් යටි. ආන්තික පිරිවැයකරණය යනු ආන්තික පිරිවැයකරණය යනු පිරිවැයක් හඳුනා ගැනීමට ආන්තික පිරිවැයකරණය යනු පිරිවැයක් හඳුනා ගැනීමට පිරිවැය වාර්තා කිරීමට සහ තීරණ ගැනීමට පිරිවැය වාර්තා කිරීමට සහ තීරණ ගැනීමට ව්‍යාපාරයක් විසින් භාවිතා කරනු ලබන ව්‍යාපාරයක් විසින් භාවිතා කරනු ලබන ශිල්ප ක්‍රමයකි. මෙහිදී ආයතනය විසින් දරනු ලබන ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය. මෙහිදී ආයතනය විසින් දරනු ලබන ස්ථාවර නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය පොදු කාර්ය පිරිවැය කාල පරිච්ඡේදයක්සේ සලකා කාල පරිච්ඡේද පිරිවැයක්සේ සලකා කාල පරිච්ඡේද පිරිවැයක්සේ සලකා කාල පරිච්ඡේද පිරිවැයක්සේ සලකා විචල්්‍ය පිරිවැය පමණක් ඒකක ප්‍රමාණය සමග වෙනස් වන බව
උපකල්පනය කරයි. උපකල්පනය කරයි. උපකල්පනය කරයි. හරි. ඉතින් පුතේ මේ ආන්තික පිරිවැයකරණයේදී අපි ගණනය කරන වැදගත්ම සාධකයක් තමයි මේක AT2 එකේදී ඔයගොල්ලෝ ඉගෙනගෙන ආවා දායකය. පුතේ දායකය කියන්නේ භාණ්ඩයක විකුණුම් මිලයි ඒ භාණ්ඩයේ තියෙන විචල්්‍ය පිරිවැය අතර තියෙන වෙනසට අපි කියනවා දායකය කියලා. එතකොට හැබැයි ස්ථාවර පිරිවැය එකෙන් අඩු වෙලා නැහැයි කියලා මතක තියාගන්න. විකුණුම් මිලයි විචල්්‍ය පිරිවැය අතර තියෙන වෙනසට තමයි කියන්නේ දායකය කියලා. එතකොට ලාභය කියන්නේ මොකද්ද පුතේ? ලාභය කියන්නේ වෙනම concept එකක්. ලාභය කියන්නේ මුළු ආදායමෙන් මුළු පිරිවැය අඩු වුණාම නැත්නම් මුළු වියදම් අඩු වුණාම ඉතිරි වෙන අගයට අපි කියනවා ලාභය කියලා. එතකොට මෙතන විකුණුම් ආදායමයි මුළු ආදායමයි කියන්නේ දෙකම එකයි. හැබැයි දායකය හොයද්දී අඩු කරන්නේ විචල්්‍ය පිරිවැය විතරයි. ලාභය හොයද්දී විචල්්‍ය පිරිවැයයි ස්ථාවර පිරිවැයයි කියන දෙකම අඩු කරනවායි කියලා මතක තියාගන්න. හරි පුතාලා මේ සූත්‍ර දෙක ලියා ගන්න බලන්න. දායකය හොයන හැටි සූත්‍රයක් ලියා ගන්න, ලාභය හොයන හැටි සූත්‍රයක් ලියා ගන්න. හරි. නැත්නම් මෙහෙම මාතෘකාව දැම්මනම් හරි දායකය කියලා මාතෘකාව දාන්නකො සූත්‍රය ලියන්න කලින්. දායකය කියලා මාතෘකාව දාන්න. දායකය කියලා මාතෘකාව දාලා මෙහෙම ලියන්න. දායකය යනු විකුණුම් මිලත් විචල්්‍ය පිරිවැයත් අතර දායකය යනු විකුණුම් මිලත් විචල්්‍ය පිරිවැයත් අතර පවතින වෙනසයි. විකුණුම් මිලත් විචල්්‍ය පිරිවැයත් අතර පවතින වෙනසයි. හරි ඒකට දායකයට මේ සූත්‍රය ලියා ගන්න පුතේ. දායකයේ සමානයි විකුණුම් ආදායම ඍණ විචල්්‍ය පිරිවැය. ඒක වෙනසට අපි කියනවා දායකය කියලා. ඊට පස්සේ පුතාලා අනුමාර්ථකාවක් දාගන්න ලාභය. හරි එයටද ලියා ගන්න ලාභය කියන එක මේ සූත්‍රය ලියන්න එපා දැම්ම. මෙහෙම ලියන්න ලාභය කියන තැන. ලාභය යනු ආයතනයේ මුළු පිරිවැය ඉක්මවා ගිය ආදායම් ප්‍රමාණයයි. ආයතනයේ මුළු පිරිවැය ඉක්මවා ගිය ආදායම් ප්‍රමාණයයි. හරි ලියා ගන්න පුතේ ලාභය හොයන සූත්‍රය. ලාභය සමානයි මුළු ආදායම ඍණ මුළු වියදම්. මුළු ආදායම ඍණ මුළු වියදම්. ඔය ලාභයයි දායකයයි කියන්නේ එකක් නෙමෙයි පුතේ දෙකක්. ඒක යම් යම් වෙනස්කම් තියෙනවා. පුතාලට මෙන්න මේ වෙනස්කම් ටික ලාභයයි දායකයයි අතර තියෙන වෙනස්කම් විදිහට හඳුනා ගන්න පුළුවන්. හරි මෙන්න මේ ටික ලියා ගන්න ළමයි. වගුවක් ගහගන්න දායකය සහ ලාභයේ වෙනස්කම්. වගුවක් දාගන්න දායකය සහ ලාභයේ වෙනස්කම්. දායකය සහ ලාභය අතර වෙනස්කම්. හරි මෙම වගුවක් දාලා ලියා ගන්න. දායකයේ පැත්තේ එයට ස්ථාවර සහ ලාභය ඇතුළත් වේ. ලාභය ඇතුළේ එයට ස්ථාවර පිරිවැය ඇතුළත් නොවේ.
ආන්තික පිරිවැයකරණයේ දායක සංකල්පය භාවිතා කරයි. ව්‍යාපාරයක ලාභය හඳුනා ගැනීමට යොදා ගන්නා ගිණුම් කරන සංකල්පයක් තමයි ලාභය කියලා කියන්නේ. ඊට පස්සේ දායකය. සමච්ඡේදන ලක්ෂයේදී මුළු දායකය ස්ථාවර පිරිවැයට සමාන වේ. නමුත් ලාභය කියන එක විකුණුම් සමච්ඡේදන ලක්ෂයේ ඉක්මවන විටක පමණක් ලාභය පැන නගී. ඊට දායකය කියන්නේ දායකය සංකල්පය කළමනාකරන තීරණ ගැනීම සඳහා භාවිතා කරනවා. නමුත් ලාභය භාණ්ඩයක ලාභදායීත්වය හඳුනා ගැනීම සඳහා ලාභය ගණනය කරනු ලබනවා. ඔබ ලියාගෙන ඉවර වෙලා මැසේජ් එකක් දාන්න පුතේ ඉවරයි කියලා. හරි නේද ලියාගෙන ඉවරයි නේ. right. ඊට පස්සේ පුතේ තව ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන සංකල්ප වර්ගයක් තියෙනවා මේ ආන්තික පිරිවැයකරණයත් එක්ක සම්බන්ධ වෙච්ච. එකක් අනිත් එක තමයි ලාභ පරිමා අනුපාතය. දාගන්න පුතේ ලාභ පරිමා අනුපාතය. මාතෘකාවක් දාගන්න. මේ ලාභ පරිමා අනුපාතය හදන්නේ දායකය බෙදනවා විකුණුම් මිලෙන් වැඩි කරනවා 100ෙන්. හරි ලියාගන්න ඉස්සලා සූත්‍රය ලියන්න කලින් මෙහෙම වාක්‍යයක් ලියාගන්න. භාණ්ඩයක විකුණුම් මිලත් භාණ්ඩයක විකුණුම් මිලත් එහි දායකයත් අතර ඇති භාණ්ඩයක විකුණුම් මිලත් එහි දායකයත් අතර ඇති වීජගණිතමය සම්බන්ධතාවය භාණ්ඩයක විකුණුම් මිලත් දායකයත් අතර ඇති වීජගණිතමය සම්බන්ධතාවය දායකයේ වශයෙන් මේ ලාභ පරිමා අනුපාතයේ වශයෙන් හඳුන්වයි. හරි සූත්‍රය ලියා ගන්න පුතේ පල්ලෙහින්. ලාභ පරිමා අනුපාතය ගණනය කරන්නේ දායකය බෙදනවා විකුණුම් මිලෙන් වැඩි කරනවා 100. ඊට පස්සේ පුතාලා තව සූත්‍රයක් ඉගෙන ගන්න ඕන. සමච්ඡේද ලක්ෂය. මේක පුතේ ගණනය කරන සූත්‍ර දෙකක් තියෙනවා ඒකක වලිනුයි
සමච්ඡේද ලක්ෂය රුපියල් වලින්. හරි. සමච්ඡේදන ලක්ෂය ඒකක වලින් හදන්නේ මේ විදියට. ස්ථාවර පිරිවැය එකක 10කෙන් බෙදනවා. කොහොමද තමයි සමච්ඡේදන ලක්ෂය ඒකක වලින් හදන්නේ? රුපියල් වලින් හදන්නේ ස්ථාවර පිරිවැය ලාභ පරිමා අනුපාතයෙන් බෙදනවා. දැන් ඕගොල්ලෝ මෙහෙම සූත්‍ර දැනගත්තට දන්නේ නැන්නේ තාම මොකද්ද මේ සමච්ඡේදන ලක්ෂය කියන්නේ කියලා. පුතාලා අහගන්න මම කියලා දෙන්න. සමච්ඡේදන ලක්ෂය කියන්නේ හිතන්නකෝ පුතේ ඒකක 100ක් වික්කොත් අපිට අලාභයි රුපියල් 150ක්. ඒකක 200ක් අලෙවි කරොත් අපිට ලාභයි 300ක්. ඒකක 150ක් අලෙවි කරොත් අපිට ලාභත් නැහැ අලාභත් නැහැ. මෙන්න මේ ලාභත් නැති අලාභත් නැති විකුණුම් ඒකක වලට කියනවා පුතේ සමච්ඡේදන ලක්ෂය කියලා. ඒක හදන හැටි තමයි මේ කිව්වේ සූත්‍රයෙන්. එතකොට දැන් අඩු ගාණක් වික්කොත් අලාභයි, වැඩි ගාණක් වික්කොත් ලාභයි. එහෙනම් ලාභත් නැති අලාභත් නැති විකුණුම් ඒකක ප්‍රමාණය කීයද කියන එක තමයි සමච්ඡේදන ලක්ෂය කියලා කියන්නේ. එතකොට මේකට සූත්‍ර දෙකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒකක වලින් ගන්නවා නම් මේ සූත්‍රය දාන්න, රුපියල් වටිනාකමක් ගන්නවා නම් මේ සූත්‍රය දාන්න පුළුවන්. හරි. අනුමාර්ථකාවක් දාගන්න ලාභ සමච්ඡේදන ලක්ෂය කියලා. මෙහෙම වාක්‍යයක් ලියන්න. සමච්ඡේදන ලක්ෂය anu ලාභ හෝ අලාභ නොලබා විකිණිය යුතු ඒකක ප්‍රමාණයයි. එනම් ලාභය බිඳුවක් වන විකුණුම් ඒකක ප්‍රමාණයයි. එනම් ලාභයේ බිඳුවක් වන විකුණුම් ඒකක ප්‍රමාණයයි. හරි. මෙහි මූලික ලක්ෂණ තුනකි. එතනම ලියා ගන්න පුතේ මෙහි මූලික ලක්ෂණ තුනකි. පළවෙනි පොයින්ට් එක ලාභය හෝ අලාභයේ බිඳුවක් වීම. පළවෙනි පොයින්ට් එක ලාභය හෝ අලාභයේ බිඳුවක් වීම. දෙවෙනි එක මුළු දායකය මුළු ස්ථාවර පිරිවැයට සමාන වීම. මුළු දායකය මුළු ස්ථාවර පිරිවැයට සමාන වීම. අනිත් එක තමයි ඊළඟ පොයින්ට් එක මුළු ආදායම මුළු වියදමට සමාන වීම. එතකොට නේ පුතේ ලාභයේ බිඳුවක් වෙන්නේ. මුළු ආදායම මුළු වියදමට සමාන වීම. දැන් පුතාලා දන්නවා ආන්තික පිරිවැයකරණයේදී අපි ලාභය හදන්නේ විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරලා දායකය ගන්නවා. ඒකෙන් ස්ථාවර පිරිවැය අඩු කරන එක තමයි කරන්නේ. ඊට පස්සේ එනවා ලාභය හෝ අලාභය. අපි හිතමු විකුණුම් 100යි නම් විචල්්‍ය පිරිවැය 80යි නම් දායකයේ 20ක් වුණොත් ස්ථාවර පිරිවැය 30ක් වෙනවා. එතකොට තමයි ලාභයේ බිඳුවක් වෙන්නේ. මේ බලන්න ওই ලක්ෂණ තුන ඔක්කොම මෙතන තියෙනවා. එකක් තමයි ලාභය හෝ අලාභයේ බිඳුවක් වීම. මුළු ආදායම මුළු පිරිවැයට සමානයි. දැන් ආදායම 100යි පිරිවැයන් දෙක එකතුව කීයද? 80යි 20යි ඒත් 100යි. මුළු ආදායම මුළු පිරිවැයට සමානයි. අන්තිම තුන්වෙනි එක ලිව්වේ මුළු දායකය මුළු ස්ථාවර පිරිවැයට සමානයි. මේ දායකයා ස්ථාවර පිරිවැයට සමානයි. මුළු දායකය මුළු ස්ථාවර පිරිවැයට සමානයි. පැහැදිලිනේ? මුළු දායකය මුළු ස්ථාවර පිරිවැයට සමානයි. හරි. හරි. සමච්ඡේදන ලක්ෂය ගණනය කිරීම කියලා අනුමාර්ථකාවක් දාලා මේ දෙක ලියා ගන්න පුතේ. සමච්ඡේදන ලක්ෂය ඒකක වලින් සමානයි ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දායකය ලියා ගන්න. සමච්ඡේදන ලක්ෂය රුපියල් වලින් සමානයි ස්ථාවර පිරිවැය බෙදීම ලාභ පරිමා අනුපාතය. ඒ සූත්‍ර දෙක ලියා ගන්න.
ඊට පස්සේ තව මාතෘකාවක් දාගන්න ඕන පුතේ සුරක්ෂිත ආන්තිකය. අනුමාතෘකාවක් දාගන්න සුරක්ෂිත ආන්තිකය ඇලයිරක් ආරක්ෂිත ආන්තිකය. ආරක්ෂිත ආන්තිකය. සුරක්ෂිත ආන්තිකය එහෙම නැත්නම් ආරක්ෂිත ආන්තිකය. දැන් මෙහෙම හිතන්නකෝ පුතේ මේ ඒකක රුපියල් 100ක විකුණුම් වුණොත් මේ විදියට තියෙන්නේ. දැන් අපි හිතමු ඒක රුපියල් 150ක විකුණුම් වුණා කියලා. එතකොට මේක 120ක් වෙනවා. අඩු වුණාම 30ක් වෙනවා. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ 20මයි. ලාභය 10ක් වෙනවා. එතකොට දැන් මේ සමච්ඡේදන මට්ටමේනේ මේ 100ක විකුණුම් තිබ්බේ. සමච්ඡේදන මට්ටමට වඩා හොඳට බලන්න ඈ. සමච්ඡේදන මට්ටමට වඩා වැඩිපුර අපි කීයක් වික්කද? 50ක විකුණුම් කරා. අන්නේ මේම වැඩිපුර විකුණුපු ඒ රුපියල් 50ට සමච්ඡේදන මට්ටමට වඩා වැඩිපුර විකුණලා තියෙන ප්‍රමාණයට අපි කියනවා ආරක්ෂිත ආන්තිකය කියලා. නැත්නම් සුරක්ෂිත ආන්තිකය කියලා. එහෙනම් පුතේ නෑ ආරක්ෂිත ආන්තිකය නැත්නම් සුරක්ෂිත ආන්තිකය ගණනය කරන්නේ අපේක්ෂිත විකුණුම් වලින් අඩු කරනවා සමච්ඡේද විකුණුම්. අපේක්ෂිත විකුණුම් වලින් සමච්ඡේදන විකුණුම් අඩු කරපුවාම ලැබෙන අගයට අපි කියනවා ආරක්ෂිත ආන්තිකය කියලා. ආරක්ෂිත ආන්තිකය කියලා. හරි ලියා ගන්න පුතේ සුරක්ෂිත ආන්තිකය නැත්නම් ආරක්ෂිත ආන්තිකය කියන්නේ මොකක්ද කියලා පොඩි අනුමාතෘකාවක් දාලා මෙහෙම ලියන්න. සමච්ඡේදන මට්ටමට වඩා වැඩිපුර විකුණා ඇති ඒකක ප්‍රමාණය සමච්ඡේදන මට්ටමට වඩා වැඩිපුර විකුණා ඇති ඒකක ප්‍රමාණය ආරක්ෂිත ආන්තිකය වශයෙන් හඳුන්වයි. සමච්ඡේදන මට්ටමට වඩා වැඩිපුර විකුණා ඇති ඒකක ප්‍රමාණය ආරක්ෂිත ආන්තිකය වශයෙන් හඳුන්වයි. හරි අර සූත්‍රය ලියා ගන්න පුතේ ආරක්ෂිත ආන්තිකය කියන එක ගණනය කරන හැටි ලියා ගන්න. ආරක්ෂිත ආන්තිකය සමානයි අපේක්ෂිත විකුණුම් වලින් අඩු කරන්න ඕන සමච්ඡේදන විකුණුම්. අපේක්ෂිත විකුණුම් වලින් අඩු කරන්න ඕන සමච්ඡේදන විකුණුම්. හරි මම පුතාලට අභ්‍යාසයක් ෂෙයා කරන්නම්. බලන්න මේක ලියා ගන්න බලන්න. මේක ලියාගෙන මැසේජ් එකක් දාන්න ඊට පස්සේ අපි මේ අභ්‍යාසයට පිළිතුරු සපයමු.
හරි මේක ලියාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න ඉක්මනට. ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න දරුවෝ. ඉවරයි ඡාය. හරි අයි බලමු ගාන එක පාරක් කියව ගමු. මම හිතන්නේ කාලය ඇතිනේ. පොඩ මැසේජ් එකක් දාන්න බෑ ලියාගෙන ඉවරද කියලා. ඉවරයිනේ. රයිට්. තනි භාණ්ඩයක් නිපදවා විකුණන සමාගමක් එම භාණ්ඩ විකුණුම් මිල රුපියල් 10ක්ද ආන්තික පිරිවැය කියන්නේ පුතේ විචල්්‍ය පිරිවැය 6ක්ද පවත්වා ගැනීමට බලාපොරොත්තු වේ. ස්ථාවර පිරිවැය වාර්ෂිකව රුපියල් 60000ක් වනු ඇත. වර්තමාන විකුණුම් ප්‍රමාණය ඒකක 25000කි. අපිට මේ දේවල් ටික ගණනය කරන්න කියලා කියනවා. හරි. ඉක්මනට හදමු එහෙනම්. බෝඩ් එක ඉස්සලා අපි මකාලා බලන්න මුල් එකේ ඉඳන් පටන් ගමු පුතේ බලන්න තොරතුරු ටික පිළිවෙලට හදමු. හරි. එතකොට පළවෙනි එකේ ඉල්ලනවා එකක 10කය. දැන් එකක විකුණුම් මිල 10යි ආන්තික පිරිවැය 6යිනේ පුතේ. දාගමු මුලින්ම එකක 10කය එකක 10කේ සූත්‍රය ලියා ගන්න විකුණුම් මිල ඍණ විචල්්‍ය පිරිවැය. නැත්නම් විකුණුම් මිල ඍණ ආන්තික පිරිවැය. විකුණුම් මිල 10යි ආන්තික පිරිවැය 6යි. 10න් 6ක් අඩු වුණාම 4යි. 10 ඍණ 6 එකක 10කේ 4යි. හරි. ප්‍රශ්නාංක 2. මුළු 10කය. හරි. මුළු 10කය ගන්නේ මුළු 10කය ලියා ගන්න පුතේ එකක 10කය වැඩි කිරීම ඒකක ගණන. එකක 10කය වැඩි කිරීම ඒකක ගණන. එකක 10කය වැඩි කිරීම ඒකක ගණන. එකක 10කය 4යි ඒකක 25000යි. එහෙනම් 4 25000න් වැඩි වුණාම රුපියල් ලක්ෂයයි. මුළු 10කය ලක්ෂයයි. ප්‍රශ්නාංක 3 අහනවා මුළු ලාභය හදන්නේ ලියා ගන්න සූත්‍රයක් ලාභය සමානයි. නැත්නම් මෙහෙම ගන්න පුළුවන් මුළු 10කය ලක්ෂයයිනේ. ඒකෙන් අඩු කරනවා ස්ථාවර පිරිවැය 60000යි. ඒතර ලාභේ නා පුතේ 40000යි.
හතරවෙනි එක. මුළු 10කින් ස්ථාවර පිරිවැය අඩු කරපුවාම එන උත්තරයට අපි කියනවා ලාභය කියලා. වර්තමාන ලාභ පරිමාණ අනුපාතය. එහෙමනේ. ලියාගන්න සූත්‍රයක් ලාභ පරිමාණ අනුපාතය සමානයි ලාභ පරිමාණ අනුපාතය සමානයි එකක දායකයේ බෙදීම එකක විකුණුම් මිල වැඩි කිරීම 100. එකක දායකයේ බෙදීම එකක විකුණුම් මිල වැඩි කිරීම 100. එකක දායකය 4යි මිල 10යි 100න් වැඩි කරපුවාම 140යි. 140යි. පස්වෙනි එක එකක දායකයේ බෙදීම එකක විකුණුම් මිල වැඩි කිරීම 140යි. සමච්ඡේදන අවස්ථාවේදී නිපදවා විකිණිය යුතු ඒකක සංඛ්‍යාව. ඊළඟ සමච්ඡේදන ලක්ෂයේ ඒකක වලින්. සමච්ඡේද ලක්ෂය ඒකක වලින්. ඒක හදන්න පුතේ ලියා ගන්න සූත්‍රයක් ස්ථාවර පිරිවැය බෙදීම එකක දායකය. ස්ථාවර පිරිවැය බෙදීම එකක දායකය. ඒ කියන්නේ සමච්ඡේදන ලක්ෂයේ ඒකක 15000යි. සමච්ඡේදන ලක්ෂයේ ඒකක 15000යි. සමච්ඡේදන ලක්ෂයේ ඒකක 15000යි. සමච්ඡේදන ලක්ෂයේ ඒකක 15000යි. ඊට පස්සේ සමච්ඡේදන අවස්ථාවේ විකුණුම් වටිනාකම. එහෙනම් සමච්ඡේදන ලක්ෂයේ රුපියල් 6 වෙනි එක. සමච්ඡේද ලක්ෂය රුපියල් වලින්. සමච්ඡේදන ලක්ෂයේ රුපියල් වලින්. සමච්ඡේදන ලක්ෂයේ රුපියල් වලින් හදන්නේ සමච්ඡේදන ඒකක. ඒ කියන්නේ සමච්ඡේදන ඒකක 15000යිනේ අපිට සරල ක්‍රමයක් තියෙනවා. එකක මිලෙන් වැඩි කරනවා. සමච්ඡේදන ඒකක වැඩි කිරීම එකක මිල. ලියන්න පුතේ සමච්ඡේදන ඒකක වැඩි කිරීම එකක මිල. 15000 වැඩි කිරීම 10යි. සමච්ඡේදන ලක්ෂයේ රුපියල් වලින් ගත්තොත් 1,50,000යි. රුපියල් 1,50,000යි. 7 වෙනි එක. සුරක්ෂිත ආන්තිකය. සුරක්ෂිත ආන්තිකය. සුරක්ෂිත ආන්තිකය. සුරක්ෂිත ආන්තිකය හදන්නේ අපේක්ෂිත විකුණුම් මේකක ඍණ සමච්ඡේද විකුණුම් මේකක. ලියන්න පුතේ අපේක්ෂිත විකුණුම් මේකක ඍණ සමච්ඡේදන විකුණුම් මේකක. දැන් අපේක්ෂිත විකුණුම් මේකක කීයද? අපේක්ෂිත විකුණුම් මේකක 25000යි. 25000 ඍණ සමච්ඡේද විකුණුම් මේකක 15000යි. එතකොට ආරක්ෂිත ආන්තිකයේ ඒකක 10000යි. සුරක්ෂිත ආන්තිකය නැත්නම් ආරක්ෂිත ආන්තිකය. ඒකක 10000යි. හරි 8 වෙනි එක.
8 වෙනි එක. වාර්ෂිකව රුපියල් 20,000ක අපේක්ෂිත ලාභයක් ලැබීම සඳහා නිපදවා විකිණිය යුතු ඒකක සංඛ්‍යාව එම සංඛ්‍යාවේදී එම අවස්ථාවේදී විකුණුම් වටිනාකම 9 වෙනි එකනේ එම අවස්ථාවේ විකුණුම් වටිනාකම මුලින්ම ඒකක සංඛ්‍යාව එහෙනම් කීයක ලාභයක්ද 20000ක ලාභයක් එහෙනම් දාන්න පුතේ අපේක්ෂිත විකුණුම් ඒකක ගාන හදන්නේ ස්ථාවර පිරිවැයට එකතු කරනවා පුතේ අපේක්ෂිත ලාභය බෙදනවා ඒකක 10කින් දැන් පුතාලා දන්නවා මෙතන ස්ථාවර පිරිවැය 60000ක් තිබ්බා අපිට ලාභය කීයද ඕනේ රුපියල් 20000 එහෙනම් එකක 10කය 4යි එහෙනම් 80000 4ෙන් බෙදුනාම ඒකක 20000යි එහෙනම් මතක තියාගන්න රුපියල් 20000ක ලාභයක් ඕන නම් ඒකක කීයක් අපි අලෙවි කරන්න ඕනද? ඒකක 20000ක් අලෙවි කරන්න ඕන. දැන් 15000 ඉන්නේ සමච්ඡේදනය වෙන්නේ. නමුත් එහෙම හරියන්නේ නැහැ. ඒකක 20000ක් අලෙවි කරොත් තමයි රුපියල් 20000ක ලාභයක් ගන්න පුළුවන්. 9 වෙනි එක. එම අවස්ථාවේදී විකුණුම් වටිනාකම, ඒ කියන්නේ අපේක්ෂිත විකුණුම් රුපියල් වලින්. අපේක්ෂිත විකුණුම් මොනවා වලින්ද පුතේ රුපියල් වලින්. ඉතින් අපේක්ෂිත විකුණුම් රුපියල් වලින් හදන්නේ. අපේක්ෂිත විකුණුම් මේකක. අපේක්ෂිත විකුණුම් මේකක වැඩි කරනවා එකක මිලෙන්. දැන් අපේක්ෂිත විකුණුම් මේකක 20000ක් තියෙනවා පුතාලා. එකක මිල තියෙනවා රුපියල් 10යිනේ උඩින් තිබ්බේ 10යි. අපේක්ෂිත විකුණුම් මේකක 20000යි එකක මිල 10යි. ඒ කියන්නේ රුපියල් කීයක විකුණුම් කරන්න ඕනද? රුපියල් 20000ක ලාභයක් ලබන්න නම් රුපියල් ලක්ෂ 2ක විකුණුම් කරන්න ඕන. රුපියල් ලක්ෂ 2ක විකුණුම් කරොත් තමයි රුපියල් 20000ක ලාභයක් උපයන්න පුළුවන්. හරි. ඊට පස්සේ 10 වෙනි අන්තිම එක 10 එකක ආන්තික පිරිවැය රුපියල් 6.50ක්ද වාර්ෂික ස්ථාවර පිරිවැය 70ක් ලෙසද වැඩි වන්නේ නම් එකක විකුණුම් මිල නොවෙනස්ව පවතින විට වාර්ෂිකව 17500ක ලාභයක් ලබා ගැනීමට නිපදවා විකිණිය යුතු ඒකක ගන්න. එතකොට දැන් 10කේ කීයක් වෙනවද? 10කේ වෙනවා දැන් මිල 10යි පිරිවැය 6.50යි. ඒතර 10කේ තියෙන පුතේ 3.50යි. එහෙනම් අපෙන් ආන්නේ අපේක්ෂිත විකුණුම් ඒකක කීයක් යන්න ඕනද කියලා නේද? අපේක්ෂිත විකුණුම් ඒකක. අපේක්ෂිත විකුණුම් ඒකක. ඒක හදන්නේ පුතේ අපේක්ෂිත විකුණුම් ඒකක හදන්නේ මේ වගේ අර ස්ථාවර පිරිවැයට අපේක්ෂිත ලාභය එකතු කරලා 10කෙන් බෙදන්න ඕන. එහෙමයි ගන්න. මේකමයි ලියා ගන්න. ස්ථාවර පිරිවැය දාන අපේක්ෂිත ලාභය බෙදීම 10ක. ලියා ගන්නකො ස්ථාවර පිරිවැය දාන අපේක්ෂිත ලාභය බෙදීම 10ක. ස්ථාවර පිරිවැය කීයක් තියනවලුද? ඔගේ කියනවා ස්ථාවර පිරිවැය රුපියල් 70000ක් තියනවලු. අපේක්ෂා කරන ලාභය 17500යි. එකක 10කේ පුතාලා හදාගත්තා 3.50යි කියලා. එහෙනම් ඒකක කීයක් අලෙවි කරන්න ඕනද? මේ දෙක එකතු කරලා ඒක 3.50න් බෙදන්න ඕන. එතකොට ඒකක 25000යි. ඒකක 25000ක් අලෙවි කරන්න ඕන. අපි රුපියල් 17500ක ලාභයක් ගන්නවා. රුපියල් 17500ක ලාභයක් ගන්නවා නම් විචල්්‍ය පිරිවැය 6.50කට වැඩි වෙච්ච වෙලාවේ. ස්ථාවර පිරිවැයත් 60000 තිබ්බ එක 70000 වුණා. එතකොට ඒකක 25000ක් විකුණන්න ඕන. රුපියල් 17500ක ලාභයක් අපේක්ෂා කරනවා. හරි මේ පාඩම් පුතේ AT2 එකේ ඉගෙන ගත්ත නිසා මේ පාඩම එහෙමම අපි උගන්වන්නේ නැහැ. මේ පොඩි මතක් කිරීම සඳහා විතරයි මේ පාඩම සාකච්ඡා කරන්නේ. හරි.
පුතාලා මේක AAT2 එකේ ඉගෙනගෙන ඇවිල්ලා තියෙනවා. ඉගෙන ගත්තාම තමයි මේක AAT3 එකේදී උගන්වන්නේ. හරි. මේක ලියාගෙන ඉවරද පුතේ? උත්තර ටික ලියාගෙන ඉවරද? තව එක ගාණක් අපි හදන්න තියෙනවා. අද දවසේ වැඩ කටයුතු ඉවර කරන්න ඉන්න. හරිද ළමයි? මේක ලියාගෙන ඉවරයිනේ. තව එක අභ්‍යාසයක් තියෙනවා අපි ඒකත් ලියාගමු. මේක ලියාගෙන අද දවසේ වැඩ කටයුතු ටික අපි නතර කරමු. ඊට පස්සේ තියෙන කෙටි කාලීන තීරණ ගැනීම ගැන කතා කරන්න. මේ අභ්‍යාසය ලියාගන්නකො ඊට පස්සේ මම අද වැඩ ටික ඉවර කරලා අපි ඊළඟ දවසට යමු. ඊළඟ දවසේ මාතෘකාව දාලා නතර කරමු. අද හදන අන්තිම අභ්‍යාසය.
ලියාගෙන ඉවර වෙච්ච දරුවෝ ඉක්මනට මැසේජ් එකක් දාන්න. හරි. ඔයාලා උදේ මීට කලින් ඉගෙනගෙන තියෙනවා ප්‍රස්ථාර ಜಾති තුනක්. එකක් තමයි සාම්ප්‍රදායික ප්‍රස්ථාර සටහන. අනිත් එක තමයි දායක සමච්ඡේදන සටහන. අනිත් එක තමයි ලාභ සටහන. ඒ ටික ඔයාලා ඔක්කොම 82 එකේදී ඉගෙනගෙන ඇවිල්ලා තියෙන්නේ. නමුත් මම 83 එකේදී ඔයාලට උගන්වන්නේ මේ එක භාණ්ඩයක් තිබ්බොත් නෙමෙයි. භාණ්ඩ කීපයක් තිබ්බොත්. ඒ කියන්නේ බහු නිෂ්පාදන ලාභ පරිමා සටහනක් නිර්මාණය කරගන්න ආකාරය තමයි මේකෙදි මම ඔයාලට උගන්වන්න යන්නේ කියලා දෙන්න සූදානම් වෙන්නේ. හරි. බලන්න පුතේ අභ්‍යාසයක් දීලා තියෙනවා. GOC සමාගම නිපදවන භාණ්ඩ වර්ග 4කට අදාළ පසුගිය මාස 5ත තොරතුරු සපයා ඇත. විකුණුම් මිල විචල්්‍ය පිරිවැය එකක ප්‍රමාණය. සමාගමේ වාර්ෂික ස්ථාවර පිරිවැය 2,50,000ක් නම් බහු නිෂ්පාදන ලාභ පරිමා සටහනක් නිර්මාණය කර සමච්ඡේදන විකුණුම් වටිනාකම ලාභ සටහනකින් ලබා ගන්න. හරි. ඔය වැඩි තමයි කියන්නේ. බලන්න ආයෙ පාරක් අභ්‍යාසයේ ටිකක් කියව ගන්න බලන්න. බහු නිෂ්පාදන ලාභ පරිමා සටහනක් අදින්න කියන්නේ. හරි. දැන් පුතේ අපි මේ වගේ එකක් ආපුවාම මේකෙදි පියවර කීපයක් තියෙනවා මේ වගේ ගාණක් හදන්න ගියාම. දැන් මුලින්ම අපි කරන්න ඕනේ ඔය PQR කියන හැම භාණ්ඩයකටම ලාභ පරිමා අනුපාතයක් හදා ගන්න ඕන. PQRS. දැන් P වල කීයද විකුණුම් මිල 20යි. එතකොට විචල්්‍ය පිරිවැය අඩු වුණාම 15ක්. එතකොට 5යිනේ. එතකොට දායකය 5යි විකුණුම් මිල 20යි. එහෙනම් 100න් වැඩි කරපුවාම 125යි. ලාභ පරිමා අනුපාතය 125යි. Q වල විකුණුම් මිල 40යි විචල්්‍ය පිරිවැය 20යි. එතකොට 40න් විචල්්‍ය පිරිවැය 20ක් ගියාම දායකයත් 20යිනේ. 40න් බෙදලා 100න් වැඩි කරපුවාම 150යි ලාභ පරිමා අනුපාතය. ඊට පස්සේ R ගේ විචල්්‍ය පිරිවැය විකුණුම් 4යි විචල්්‍ය පිරිවැය 4යි සත 20යි. ඒ කියන්නේ දායකයේ ඍණාගයක් තියෙනවා. ඒ කියන්නේ සත 20ක ඍණාගයක්. ඒතර මෙතන 4යි 100න් වැඩි කරපුවාම
5යි. හැබැයි ඍණාගයක්. අනිත් එකේ දායකය එක තියෙනවා මිල 10යි විචල්්‍ය පිරිවැය 7යි. ඒ කියන්නේ දායකය 3යි. එහෙමනම් 3 බෙදීම 10 වැඩි කිරීම 100. ප්‍රතිශතයක් විදියට ගත්තාම පුතේ 130යි. ඒතර දැන් අපි මේක නම්බරින් කරන්න ඕන. මේගොල්ලන්ගේ වැඩිම දායකයක් ලැබෙන භාණ්ඩ ටික. මොනවාද වැඩිම දායකයක් ලැබෙන්නේ? මුලින්ම මෙයා 1. ඊළඟට මෙයා 2. මෙයා 3. මෙයා 4. ඒ විදිහට තමයි භාණ්ඩ අපි නිෂ්පාදන පෙළගස්සන්නේ. ඒ කියන්නේ මුලින්ම මයික්‍රොෆෝන් ඔෆ් එකේ තියාගන්න පුතේ. එතකොට PQRS මුලින්ම අපි නිෂ්පාදන ඒකක ගත්තොත් මුලින්ම අපි නිෂ්පාදනය කරන්නේ Q විතරක්. හරි මුලින්ම Q විතරක්. එහෙම නැත්නම් මුලින්ම එකක්වත් බිඳුවේදී ඒකක එකක්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ. Q විතරක් හදනවා. ඊට පස්සේ Q එක S හදනවා. දෙවෙනි ස්ථානයේ S තියෙන්නේ. ඊට පස්සේ Q S එක P හදනවා. ඊට නැත්නම් Q S P R හදනවා. මෙන්න මේ විදිහට. අපිට අවශ්‍ය කරන්නේ සමුච්චිත විකුණුම් ටිකයි සමුච්චිත ලාභයයි. ඔය ලාභ පරිමා සටහනක් හදන්න නම් සමුච්චිත විකුණුම් සහ සමුච්චිත ලාභය ඕන. බලන්න පුතේ ඔයාලට දැන් එකකවත් විකුණුම් එකක්වත් නැත්නම් සමුච්චිත විකුණුම් බිඳුවයි. ඉතින් අපිට මේක තව ටිකක් හදා ගන්න පුළුවන්. ටිකක් තේරෙන විදියට. එහෙනම් සමුච්චිත දායකය ස්ථාවර පිරිවැය සමුච්චිත ලාභය. නැත්නම් එකපාරටම ලාභය ගන්න බෑනේ. දැන් එක එකකයක්වත් විකුණන්න නැත්නම් දායකයෙකුත් නැහැනේ. මේක ස්ථාවර පිරිවැය කියනවා 2,50,000යි. හැමතිස්සෙම ස්ථාවර පිරිවැය 2,50,000යි. කොයි වෙලේකදීවත් වෙනස් වෙන්නේ නැහැ ස්ථාවර පිරිවැය. හරි. එතකොට ලාභය පළවෙනි අවස්ථාවේ අලාභයක් තියෙන්නේ. අලාභයත් 2,50,000යි. දැන් බලමු Q විතරක් අලෙවි කරනකොට. ඒ කියන්නේ භාණ්ඩ කීපයක් පෙන්වනකොට ලාභ පරිමා බහු නිෂ්පාදන ලාභ පරිමා ප්‍රස්ථාරයක් හදන්නයි මේ යන්නේ. Q විතරක් හදනකොට එකක විකුණුම් මිල 40යිනේ. 40 ඒවා කීයක් යනවද? විකුණුම් ඒකක ප්‍රමාණය Q ගේ විකුණුම් ඒකක ප්‍රමාණය 10000යි. එහෙනම් 40 ඒවා 10000ක්. ලක්ෂ 4යි සමුච්චිත විකුණුම්. Q ගේ දායකයේ 20යිනේ. එතකොට 20 ඒවා 10000ක්. සමුච්චිත දායකයේ ලක්ෂ 2යි. ඒතර පුතාලා දන්නවා මේක වෙනම එකක් නේ විකුණුම් සම්බන්ධයක් නැහැ. දායකයෙන් ස්ථාවර පිරිවැය අඩු කරපුවාම එනවා ලාභය. ඒතර ලක්ෂ 2කින් 2.50ක් අඩු කරපුවාම අලාභයක් එන්නේ 50000ක්. ඊට පස්සේ Q එක S එකතු වෙනවා. S ක බලන්න මිල කීයද? S ක මිල 10යි. S එකක කීයක්ද විකුණන්නේ? 20000ක්. 10 ඒවා 20000ක්. ඒතර ලක්ෂ 2යි. ඒතර S ක විතරක් නෙමෙයිනේ Q එකනේ අහන්නේ. ඒතර S ක ලක්ෂ 2යි විකුණුම්. ඒකට මේ ලක්ෂ 4ත් එකතු වුණාම ඔක්කොම විකුණුම් ලක්ෂ 6යි. S ගේ විකුණන්නේ ඒකක 20000ක්. එහෙනම් ඒකක 20000යි එකක දායකය 3යි. 20 ඒවා 3ක්. 20 ඒවා 3 60යි. 60ට මේ ලක්ෂ Q ගේ එකත් එකතු වෙනවා. ඒතර ඔක්කොම 2යි 60යි. 2යි 60ෙන් 2.50ක් ගියාම 10යි ලාභය. ඊට පස්සේ
QS හරි ඊළඟට P. P ගේ විකුණුම් මිල P ගේ විකුණුම එක කීයද 10000යිද? ඔව්. 10000 ගානේ එකක් 10000යි එකක් 20 ගානේ විකුණන්නේ. ඒතර වැඩි වුණාම ලක්ෂ 2යි මේ ලක්ෂ 6යි ඔක්කොම ලක්ෂ 8යි. දැන් P ගෙන් ලක්ෂ 2ක් එනවා. ඒකට QS ගේ ලක්ෂ 6යිනේ ඔක්කොම ලක්ෂ 8යි. එතකොට ආපහු P ගේ ඒකක 10000යි. ඒ වගේ එකක දායකය 5යි. එතකොට 50000යි. එතකොට 50000යි මේ 260000යි ඔක්කොම 310000යි. එතකොට පුතේ 310000න් 250000ක් ගියාම ලාභය 60000යි. ඊට පස්සේ R ගේ එකක් 4යිනේ 4 ගානේ එක කීයද විකුණන්නේ? 50000ද? ඔව්. 4 ගානේ 50000ක් ඒ කියන්නේ ලක්ෂ 2යි. ලක්ෂ 2යි මේ ලක්ෂ 8යි ඔක්කොම මිලියනයයි. ඔක්කොම එකතු කරලා ගන්න. සමුච්චිතනේ සමුච්චිත ෂේ වගේ සමුච්චිත ෂේ කියපුවාම එකතු වෙවි යනවා වගේ සමුච්චිත විකුණුම් කියපුවාම එකතු වෙවි එන්න ඕන. එතකොට S ගේ දායකය ඍණ 20යි. ඒ කියන්නේ ඍණ 720යි කියලා දාගන්න. ඒ වගේ එකක 50000ක් ඒ කියන්නේ ඍණ 10000යි. එතකොට ලක්ෂ 3ෙන් 10000ක් අඩු වුණාම 3යි 10ෙන් 10000ක් අඩු වුණාම ලක්ෂ 3යි. එතකොට ආයේ ලාභය 50000ක් එනවා. එතකොට අපි ඔය බහු නිෂ්පාදන ලාභ පරිමාණ සටහනක් කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයක තියෙන මෙන්න මේ කියන සමුච්චිත විකුණුම් ටිකයි මෙන්න මේ කියන ලාභයයි අතර තියෙන ප්‍රස්ථාරික සම්බන්ධතාවය නිරූපණය කරන ප්‍රස්ථාරයට තමයි කියන්නේ. හරි. බහු නිෂ්පාදන ලාභ පරිමාණ සටහනක් කියලා. දැන් මේ පැත්තේ විකුණුම් ඔක්කොම යනවානේ 18 වෙනකම්. මේ පැත්තේ විකුණුම් 250යි 500යි 750යි 1000යි මේ විකුණුම් රුපියල් 1000 වලින් තියෙන්නේ. හරි විකුණුම් රුපියල් 1000 වලින්. ඊට පස්සේ මේ පැත්තේ ලාභය. ලාභය වැඩිම යන්නේ රුපියල් 50000යි. 50000ක් දැම්ම නම් ඇති. මේ පැත්තට අලාභය. පනස්ථායි පණහයි ලක්ෂයයි 150යි 200යි 250යි අලාභය 250ට යනකම් යනවා. හරි. මුලින්ම විකුණුම් බිඳුවේදී අලාභය 250000. ඒ කියන්නේ මෙතන. ඊට පස්සේ විකුණුම් ලක්ෂ 4 දී අලාභය 50000යි. ලක්ෂ 4 කියන්නේ මේ හරිය අලාභය 50000යි නේ. විකුණුම් ලක්ෂ 6 දී ලාභය 10000යි. චුට්ටක් පැන්න ගාම ලාභය 10000යි. විකුණුම් ලක්ෂ 8 දී ලාභය 60000යි. ලක්ෂ 8 දී ලාභය 60000යි. ඊට පස්සේ විකුණුම් මිලියනේදී ලාභය 50000යි. තා චුට්ට අඩුයි. ඒතර ඔය ටික අපි යා කර ගන්න ඕන. මුලින්ම මෙතන ඉඳන් මෙතනට ගමන් කරනවා. මෙතන ඉඳන් මෙතනට ගමන් කරනවා. මෙතන ඉඳන් මෙතනට මෙතන ඉඳන් මෙතන. ප්‍රධාන ලාභ රේඛාව. ඉතින් පුතේ ඔගේ টොප් එකයි බොටම් එකයි අල්ලලා අය මෙන්න මේ විදිහට අදිනවා. මේක සරල රේඛාවක් පොඩ්ඩක් ඇද වුණා. මෙන්න මෙතනදී තමයි සමච්ඡේදනය වෙන්නේ. මේකට අපි කියනවා බ්‍රේක් ඉවන් පොයින්ට් එක.
මේක තමයි ලාභ රේඛාව. මේ යන්නේ ලාභ මාර්ගය. දර ලාභරේ මාර්ගය අදිනවා ඉස්සලාම අර මේ කණ්ඩාංග ටික ලකුණු කරලා ලාභ මාර්ගය මෙහෙම ඇදේට යන්න අදිනවා. ඇදලා ඒකේ අවමයයි උපරිමයයි මාක් කරලා අඩිරූල තියලා මෙන්න මෙහෙම රේඛාවක් අදිනවා. ඒකට තමයි කියන්නේ ලාභ රේඛාව කියලා. මේ හරිය පොඩ ඇද වෙලා තියෙනවා. ලාභ රේඛාව. අනේ පුතේ ලාභ රේඛාවක් අදින්නේ ওই විදියට. හරි. පුතාලා බෝඩ් එකේ තියෙන එක ගන්න. අවශ්‍ය දරුවෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ඊට පස්සේ ලියා ගන්න පුළුවන්. හරි. ඊළඟට මාතෘකාවක් දාලා තියන්න පුතේ කෙටි කාලීන තීරණ ගැනීම කියලා ලොකු මාතෘකාවක් දාලා තියන්න. ඒ කෙටි කාලීන තීරණ ගැනීම කියන එක අපි මේ ඊළඟ දවසේදී සාකච්ඡාවක් කරමු. හරි. ඔයගොල්ලන්ට ආයේ පන්තිය පැවැත්වෙන්නේ කවද්ද කියලා WhatsApp group එක කරා දැනුවත් කිරීම කරන්න. එදාට සූදානම් වෙලා ඉන්න. එදාට අපි කතා කරන්නේ කෙටි කාලීන තීරණ ගැනීම කියන මාතෘකාව. හරි පුතේ මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තානේ දරුවෝ ලියා ගන්න බෑ පතපසු වෙච්ච අය. ඔක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. එතකොට හරි. ඊට පස්සේ අඩුපාඩු ටික සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරගෙන ඉන්න. 82 පොත් තියෙනවා නම් ඒකෙත් පොඩ්ඩක් අධ්‍යයනය කරන්න කෙටි කාලේ ආන්තික පිරිවැයකරණයේ පාඩම ගැන ඔයාලට තව අවබෝධයක් ගන්න පුළුවන්. ඇත්තට මේ 82 එකේ උගන්වපු නැති ටික විතරයි මම 83 එකේ ඉගෙනුවේ. මුල ඉඳන්ම පාඩම ගත්තේ නැහැ. පොඩ්ඩක් මතක් කිරීමට අර අභ්‍යාසයක් ගත්තා. අරගෙන මේ ඇත්තටම ලාභ මාර්ගය සහ ලාභ රේඛාව තමයි මේකේ උගන්වන්න ඕන වෙලා තිබ්බේ. ඒක විතරයි මම කියලා දුන්නේ. හරි. රයිට්. එහෙනම් අපි ලබන සතියේ ඊළඟ දවසේ කෙටි කාලීන තීරණ ගැනීම කතා කරමු. මාතෘකාව දාලා තියන්න පුතේ කෙටි කාලීන තීරණ ගැනීම. හරි. එහෙනම් අපි අද මෙතනින් නතර කරනවා. ඊළඟ දවසේ ආයෙ හම්බ වෙමු. හරි.